ඉතින් කොහොමද දුවේ පුතේ? 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණය විෂය තුල අපි 3 වෙනි පාඩම. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම කියන මෙන්න මේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා. ඒ පාඩම් කිහිපය තුළ සාකච්ඡා කළේ මොනවද දුවේ පුතේ මේ 3 වෙනි පාඩමට අදාළව? අපි කතා කරා දුවල පුතාලට මතක ඇති මොකක්ද මෙහෙයුම් පද්ධතියක් කියන්නේ? කොහොමද එයාගේ ස්වරූපය කොයි වගේද කියලා ඉගෙන ගත්තා. එයාගේ ලක්ෂණ කිහිපයක් එක්ක. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ කාර්යයන් ගැනත් අපි පොඩි දැනුමක් ලබා ගත්තා. ඇත්තටම පොඩි දැනුමක් නෙවෙයි හොඳ දැනුමක් ලබා ගත්තා කිව්වොත් හරි. මොනවද පුතේ? මෙහෙයුම් පද්ධතිය මගින් කරන එක් වැදගත් දෙයක් තමයි එයා අපට අපේ වැඩ කරගන්න වින්ඩෝස් දෙනවා. වින්ඩෝස් ජනේල ආංගය දෙනවා. අපි සිංහලෙන් කියනවා කවුළු කියලා. දැන් හරිනේ තේරුණා. ඔබට මතකයි මේක. මේ කවුළු වලින් අපට එකවරකට එක වැඩ කරගන්න පුළුවන්. එකවරකට වැඩ කිහිපයක් කරන්න අපි පටන් ගත්තොත් ඒවා වෙන වෙනම කවුළු වල තමයි විවෘත කරගෙන කරන්නේ. ඔබට මතක ඇති. එතකොට මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දෙන මේ කවුළු හරිම ප්‍රයෝජනවත්. අපට වැඩ රාශියක් එකවර කරන්න මේ කවුළු උදව් වෙනවා. ඒ කවුළු එක වැඩ කරන ආකාරය අපි ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්තේ? කවුළු විවෘත කරන්න, ඒවා ක්ලෝස් කරන්න, අවසන් කරන්න, මිනිමයිස්, මැක්සිමයිස්, රීස්ටෝර්, රීසයිස් මෙන්න මේ ටික ඔක්කොම ඉගෙන ගත්තා. මතකයිනේ රීසයිස් කරන්න, ප්‍රමාණය අඩු වැඩි කරන්න අපි ඉගෙන ගත්තා. ඒතර අපිට ඕන තැනකට කවුලුවක් අරගෙන යන්න නේ. මේව ඩ්‍රැග් කරලා අරගෙන යන්නත් අපි ඉගෙන ගත්තා. හරි. ඊට අමතරව අපි මෙහෙයුම් පද්ධතියේ කාර්යයන් තුලට තව කාර්යයක් වශයෙන් හඳුනාගත්ත පුතේ ෆෝල්ඩර්ස්. මොකද නම? ඔබට මතකයි ෆෝල්ඩර්ස්. සිංහලෙන් කියනවා ගොනු බහලුම් කියලා. ගොනු බහලුම්. ගොනු බහල තිබෙන තැන. අපේ ගොනු නැත්තම් ෆයිල්ස් ඉතා හොඳින් සංවිධානශීලීව ගබඩා කරලා තියන උදව් වෙන කෙනෙක් තමයි මේ ගොනු බහලුම් කියලා කියන්නේ. දුවල පුතාලට මතකයි. මේ ගොනු බහලුම් කොයි වගේද? ඇත්තටම කොයි වගේද? ඔබට අඳුර ගන්න පුළුවන් කහ පාටයි නේ. ඒක හරිම ස්ටෑන්ඩඩ්. මේ Windows මෙහෙයුම් පද්ධතිය තුලදී අපට දෙන්නේ කහ පාට ගොනු බහලුම්. එතකොට මේ ගොනු බහලුම් කොහොමද කොයි වගේද? එහි ස්වභාවයන් ගැන අපි කෙටියෙන් කතා කරා. ගොනු බහලුම් තුල උපගොනු බහලුම් ඕනම් ප්‍රමාණයක් හදන්න පුළුවන් කියලාත් මම දුවල පුතාලට කිව්වා. අපි මේවා ක්‍රියේට් කරලා එඩිට් කරන, ඩිලීට් කරන වැඩ, ඒ කියන්නේ මකලා දාන්න, අලුතෙන් හදන්න මේ වැඩ අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. ඉදිරි ශ්‍රේණිවලදී. හරි නේද? ඊළඟට දුවේ පුතේ අපි කතා කරා ෆයිල්ස් ගැන. මතක ඇතිනේ? ෆයිල්ස් ගොනු ගැන. මේ ගොනු බහලුම් තුලට දාලා තියෙන විවිධ වර්ගයේ ගොනු. විවිධ වර්ග තියෙනනේ. හැම ගොනුවක්ම එකම වර්ගයේ නෙවෙයි. පරිගණකයක් තුල අපි පාවිච්චි කරන ගොනු විවිධ වර්ගවලට අයිති වෙනවා. හොඳයි. දුවල පුතාලට එහෙනම් තේරුණා. මෙන්න මේ ටික තමයි දුවේ පුතේ ඔබේ 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය තුල ඔබ 3 වෙනි පාඩමට ඉගෙන ගන්න. මෙන්න මේ ඉගෙනගත්ත දැනුම දැන් අපි තවදුරටත් සහතික කරගන්න. තහවුරු කරගන්නයි යන්නේ. කොහොමද ඒක කරන්නේ? ඒකට තමයි දුවල පුතාලට ICT විෂය ඇතුලේ කියවීම පොතට අමතරව workbook එකක් වැඩ පොතක් දීලා තියෙනවා. දැන් හැම දරුවෙක්ම ඔබට ලැබිලා තියෙන පාසලෙන් ඔබට ලැබුණු වැඩ පොත අතර ගන්න. හරි. මම හිතන්නේ වැඩ පොත ඔබ අතර ගත්තා. මෙන්න මේ වැඩ පොතේ ඔබ එන්න මෙහෙයුම් පද්ධතිය පාඩම තිබෙන පිටුවට. එතන ඉඳලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා ප්‍රශ්න ගණනාවක්, ක්‍රියාකාරකම් ගණනාවක්. මේවා සාකච්ඡා කිරීම තුළින් ඔබේ දැනුම තවදුරටත් සහතික වෙනවා, තවදුරටත් වැඩි වෙනවා. හොඳයි. එහෙනම් අපි සුපුරුදු පරිදි පටන් ගමු දුවේ පුතේ අපේ workbook එකේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ක්‍රියාකාරකම 3.1. දුවල පුතාලා දන්නවා මේක කොහොමද හැදෙන්නේ කියලා. ක්‍රියාකාරකම 3.1 කියන්නේ 3 වෙනි පාඩමේ workbook එකේ තියෙන පළවෙනි ක්‍රියාකාරකම. මම ආයි කියන workbook එකේ වැඩ පොතේ 3 වෙනි පාඩමේ පළමු ක්‍රියාකාරකම. එක ක්‍රියාකාරකමක් තුල අනු ප්‍රශ්න කිහිපයක් තියෙන්නත් පුළුවන්. බලමු පුතේ මේක. දුවල පුතාලට පේනවා පළවෙනි
මේක ප්‍රශ්නයක්ම නෙවෙයි ඇත්තටම ඔබට හඳුනා ගැනීමක් තියෙන සාකච්ඡාවක් ගොඩනගන්නයි තියෙන දුවේ පුතේ. 1. රූපයේ දැක්වෙන්නේ පරිගණක තිරයක ආකෘතියකින්. අපේ දරුවන්ට මතකයි මේ වගේ පරිගණක තිරයක ආකෘති අපි දැක්ක. අපි මේකට නමක් කිව්වා. මොකක්ද දුවේ පුතේ නම? මතක් කරගන්න. හරි. අපි මේකට කිව්ව පුතේ මොකද්ද? ඉන්ටර්ෆේස් කියලා. නැත්තම් අතුරු මුහුණත කියලා. මම මෙහෙන් ලියනවා. අපි මේකට කිව්වා අතුරු මුහුණත. ඒ කියන්නේ පරිගණකය සක්‍රිය කරාම ස්ටාර්ට් කරාම අපට ලැබෙන මෙන්න මේ ස්ක්‍රීන් එකට අතුරු මුහුණත කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපට වින්ඩෝ ලැබෙනවා. ඒ වින්ඩෝ අතුරු මුහුණතේම කොටස්. හොඳයි. ඔබ ඒකන දන්නවා. මේ යූසර් ඉන්ටර්ෆේස් එක නැත්තම් මේ අතුරු මුහුණත කොයි වගේද? මොනවද මේකේ තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න අපට අවස්ථාවක් හදලා තියෙනවා. බලන්න පුතේ A B C D සහ E කියලා මේ රූපය කොටස් නම් කරලා තියෙනවා. මේ රූපය දැක්කම දරුවෝ දන්නවා මේ මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධතියට අයිති කියලා. මේක ඇත්තටම Microsoft සමාගමේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක තිරයක්. හරි නේද? right. එතකොට Windows 10 මෙහෙයුම් පද්ධතිය අපි අඳුනගනිමු. A මේ බලන්න පුතේ මේ A කියලා සීමා කරලා තියෙනවා පුංචි පුංචි රූප වර්ගයක් 1 2 3 4 5ක්. මේ රූප පහ පුංචි නිරූපක අපි ඒකට කියනවා නිරූපක කියලා. ඒ කියන්නේ පුතේ icons. මම ඒකට දාන්න පුළුවන්. මේකට සිංහල වචනයක් තියෙනවා. නිරූපක කියලාත් පාවිච්චි කරනවා. තව පාවිච්චි කරන චිත්‍රක කියලා. ඒක බහුල පාවිච්චියක් නම් නෙවෙයි දුවේ පුතේ. නිරූපක නැත්තම් icons. මොනම හෝ ගොනුවක්, ගොනු බහලුමක් නියෝජනය කරන්න පාවිච්චි කරන පුංචි රූපයක් තමයි icon එකක් කියලා කියන්නේ. හරි නේද? ඊට අමතරව software එකක් නැත්තම් මෘදුකාංගයක් වෙනත් වචනකින් කිව්වොත් වැඩසටහනක් නිරූපණය කරන්නත් පාවිච්චි කරනවා. දැන් මම වර්ග තුනක් කිව්වා. මොනවද පුතේ? වැඩසටහනක් එහෙම නැත්තම් මෘදුකාංගයක්, software එකක්, ගොනු බහලුමක්, ගොනුවක්, ෆෝල්ඩර් එකක්, ෆයිල් එකක්. මෙන්න මේවා නිරූපණය කරන්න අතුරු මුහුණත මත පාවිච්චි කරන පුංචි රූපවලට අපි කියනවා icons කියලා. මේව මත ඩබල් ක්ලික් කරලා මේවා විවෘත කරන්න පුළුවන්. හරි නේද? right. මෙන්න පුතේ අපි අඳුරගත්තා icons කියන එක. හරි. එයා අඳුරගත්තා. B desktop. කොහොම බලන්න B? හා මේ තියෙන B. මේ සම්පූර්ණම තිරයට කියන පුතේ desktop කියලා. මේ තියෙන icon මේ මැද තිබෙන නිල් පැහැති මේ වින්ඩෝ රූපය පහලින් තිබෙන කළු පාට බා එකක් දුල පුතාලට හොඳින් පේනවා. මේ සියල්ලම ඩෙස්ක්ටොප් එකට අයිති. අපි පරිගණකය ක්‍රියාත්මක කළ වහාම පරිගණකය සක්‍රිය වුවහම අපට තිරේ මත පේන්න තිබෙන්නේ ඩෙස්ක්ටොප් එක. හරියට අපි පොතක් තියලා ලියන්නේ මේසය මතනේ. ඒතර ඩෙස්ක්ටොප් එහෙනම් ඩෙස්ක් එකේ টොප් එක. ඒ උඩ මුහුණත. ආන් ඒ වගේ පරිගණකයේ වැඩ කරන්න අපිට තිබෙන මුහුණත තමයි ඉන්ටර්ෆේස් එක තමයි ඩෙස්ක්ටොප් එක. තේරුණානේ? මේ මතක් කරනවා. අපි මේව කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ C. මේක ඇතුලේ C තියෙනවා මෙන්න මෙතන. බලන්න පුතේ. ස්ටාර්ට් මෙනු එක. ස්ටාර්ට් මෙනු එක ඔබට මම මේවා ප්‍රැක්ටිකල් වලදී කියලා දුන්න මතක ඇති දුවේ පුතේ. හරි. ස්ටාර්ට් මෙනු එක මෙන්න මෙතන තියෙනවා. ඒ කියන්නේ පුතේ පුංචි බටන් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ Windows ලාංඡනය අරන් තියෙන්නේ. මේ Windows ලාංඡනයට තරමක් සමානව බටන් එකක් තියෙනවා. මෙයා ක්ලික් කරාම ස්ටාර්ට් කියලා මෙන්න මේ මෙනු එකක් මතුවෙනවා. ඔබට මතකයිනේ. හා ඒ මෙනු එක අපිට උදව් වෙනවා මේ පරිගණකය තුළ ස්ථාපනය කරලා තියෙන සියලුම මෘදුකාංග වෙත ප්‍රවේශ වෙන්න. පරිගණකයේ ගබඩා කරලා දෙන ඕනෑම මෘදුකාංගයක් වෙත ගිහින් ඒක විවෘත කරන්න උදව් වෙනවා. හරි. ඒකත් ඔන්න මතක් වුණා. මම මේ කෙටියෙන් මතක් කරන් යනවා මේක. D මොකද්ද D කියන්නේ? quick launch bar. quick launch bar එකක් තියෙනවා. quick කියන්නේ ඉක්මනින්ම launch කරනවා. අපි ක්‍රියාවකට යොදවනවා.
වැඩකට ගන්නවා කියන එක ලොන්ච් කරනවා. බා එකක්. මේ තීරුවේ මෙන්න මේ කොටසට අපි කියනවා quick launch bar කියලා. මේක quick launch bar කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මෙන්න මේ start menu එක. මෙන්න මෙතන තියෙන start menu එක ක්ලික් කරලා ලැබෙන menu එකට ගිහිල්ලා එහි උඩට පල්ලෙහාට ගමන් කරලා අපට අවශ්‍ය program එක software එක මත ක්ලික් කරලා open කරනකොට පියවරයන් 3ක් විතර ගිහිල්ලා start button එක ක්ලික් කරනවා menu එක එනවා එහි ඉහළට පහළට ගමන් කරනවා පස්සේ ක්ලික් කරනවා තෝරලා එතකොට තමයි program එක on වෙන්නේ මේ quick launch bar එක විශේෂ වෙන්නේ දුවේ පුතේ අපි නිතරම පාවිච්චි කරන හෝ පාවිච්චි කරන බලාපොරොත්තු වෙන මෘදුකාංගවල icons ටික තෝරලා අපිට මෙතන හදාගන්න පුළුවන් පිළිවෙලට පෙළගස්වල තියන්න පුළුවන්. එහෙම තිබ්බම අපට ඕන වෙලාවක එක ක්ලික් එකකින් ඒ මෘදුකාංගය විවෘත කරගන්න පුළුවන්. ඔබට දැන් මතකයිනේ. හරි මේව මතක් කරගමු. එහෙනම් මෙන්න quick launch bar එකත් මතක් කරගත්තා. task bar එක. task bar කියලා ඇත්තටම කියන්නේ පුතේ මෙතනට ඊතලේ දීලා තිබුණට මේ මුළු දිග තීරුවම සාමාන්‍යයෙන් අපි කියනවා task bar කියලා. කාර්ය තීරුව. යම් යම් කාර්යයන් කරගන්න අපට උදව් වන icons මේ bar එක මේ තීරුව පුරාම තිබෙන නිසා මේකට කියනවා task bar එක කියලා. මේ ගැන ඉහළ පන්තිවලදී තව දේවල් අපට ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න ඕන. හොඳයි දුවේ පුතේ. එහෙනම් ක්‍රියාකාරකම 3 එකේ යටතේ පළවෙනි අංකය පළවෙනි මේක ප්‍රශ්නය කියන්න පුළුවන් පළවෙනි සාකච්ඡාව කියන්න පුළුවන්. ඒ තුල මුලින්ම මට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔබේ workbook එකට අනුව Windows මෙහෙයුම් පද්ධතියේ ඉන්ටර්ෆේස් එකක්. අතුරු මුහුණත. දැන් අපි බලමු පුතේ පහලින් තිබෙනවා Ubuntu මෙහෙයුම් පද්ධතියට අයත් ඉන්ටර්ෆේස් එකක්. අර ටිකම තියෙනවා. ආයතන දෙකක්. හරි නේද? ආයතන දෙකක්. වෙනස්ම මෙහෙයුම් පද්ධති දෙකක්. හැබැයි සංරචකවල සමානකමක් තිබෙනවා කියන එක දූල පුතාලට තේරෙනවා. බලමු ඉස්සෙල්ලා අපි. මේ A කියන්නේ පුතේ මොනවද? icons. අපි කලින් කතා කරන නිසා මම ඔබට කෙටියෙන් කියලා දෙනවා. වැඩසටහන් නිරූපණය කරන නිරූපක. හරි. එහෙනම් ඔබට මතකයි Windows මෙහෙයුම් පද්ධතියේ icons තිබ්බා. දැන් Ubuntu මෙහෙයුම් පද්ධතියේත් icons තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ලෝකෙ නිර්මාණය කරන සෑම මෙහෙයුම් පද්ධතියකම තිරය මත නැත්නම් ඩෙස්ක්ටොප් එක මත එහෙමත් නැත්නම් ඉන්ටර්ෆේස් එක මත අතුරු මුහුණත මත icons තියෙනවා. ඊට අමතරව අපට පුළුවන් ඒවා පාවිච්චි කරන්න ෆෝල්ඩර්ස් ඇතුලේ. හරි ඔබට තේරුණා. එහෙනම් ඔන්න සමානකම. ආයතන දෙකක් තමයි මේවා හදන්නේ. අපි පළවෙනි සමානකම හොයාගත්තා. දෙක ඩෙස්ක්ටොප් එකක් තියෙනවලු. ඔව්. Ubuntu වල ඩෙස්ක්ටොප් එකක් තිබෙනවා. ඔබට මතකයි Windows වලත් මෙන්න ඩෙස්ක්ටොප් එකක් තිබ්බ B කියලා. මේ ලකුණු කරලා තියෙන්නේ. හරි. මෙන්න තිබෙනවා. පැහැදිලිනේ? එහෙනම් දුවේ පුතේ මේ ආයතන දෙක නිර්මාණය කරන මෙහෙයුම් පද්ධති දෙකේම ඩෙස්ක්ටොප් තියෙනවා. තුන්වෙනියට ස්ටාර්ට් මෙනු එකක්. මොකටද ස්ටාර්ට් මෙනු එකක් පාවිච්චි කරන්න කියලා දූල පුතාලට මතකයි. අපේ චූටි දූල පුතාලා දන්නවා පරිගණකේ ගබඩා කරලා තියෙන වැඩසටහන් වෙත ප්‍රවේශ වෙලා ඒව විවෘත කරගන්න තියෙන පාර තමයි ස්ටාර්ට් මෙනු එක. C එක මේ තියෙන්නේ මෙන්න මෙහි. මේ තියෙන්නේ icons මේ කොටසේ. icons දෙකක් තිබෙනවා. මේ තියෙන ඩෙස්ක්ටොප් එක සම්පූර්ණයෙන්ම. හරිනේ? right. එතකොට ස්ටාර්ට් මෙනු එක Ubuntu මෙහෙයුම් පද්ධතියේ තිබෙනවා. ඔයාලට හම්බ වුණා මේ බලන්න ස්ටාර්ට් මෙනු එක C Windows මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. දැන් මේ සමානකම් දකින්නකොට අපේ චූටි දූල පුතාලට යම් අදහසක් එනවා. අපි අන්තිමට කතා කරමු. ඊළඟ එක quick launch bar. මේකෙත් තියෙනවා. කලින් එකෙක් තිබුණා. මොකද Windows තියෙනවා. Ubuntu වලත් තියෙනවා. මේ තියෙන්නේ පුතේ quick launch bar. හැබැයි මේක තියෙන තැන වෙනස්. මෙහි තිබෙන්නේ ඉහළින්. එතන මෙන්න මේ කොටස. quick launch bar. Windows වල පහළින් මේ කොටස. හරිනේ? කොහොම හරි quick launch bar තියෙනවා. පහසුවෙන් ඉක්මනටම
වැඩසටහනක් විවෘත කරගන්න තනි ක්ලික් එකකින් කරගන්න පහසුකම් සපයන තැනක්. අවසාන වශයෙන් මේකේ තියෙනවා ටාස්ක් බාර් එකක්. මෙහෙයුම් පද්ධතිය Ubuntu මෙහෙයුම් පද්ධතිය තුල වගේම Windows මෙහෙයුම් පද්ධතිය තුලත් තිබෙනවා. මෙහි තිබුණා වගේම Ubuntu වලත් මෙන්න තියෙනවා. පුංචි වෙනසකට තියෙන්නේ Windows මෙහෙයුම් පද්ධතියේ ටාස්ක් බාර් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ පහලින්. Ubuntu වල සම්පූර්ණයෙන් මේක තියෙන්නේ ඉහළින්. පැහැදිලි නේද? දැන් මම අර කිහිපතාවක්ම කියන්න උත්සාහ කරේ මොකක්ද? විවිධ ආයතන විවිධ මෙහෙයුම් පද්ධති හැදුවට ඒවායේ සම්මතයන් තිබෙනවා. හැමෝම එක වගේ ෆලෝ කරන. හැමෝම එක වගේම තිබිය යුතුයි විශ්වාස කරන. ඒවා විවිධ ආයතන විවිධ ආකාරයෙන් මෙහෙයුම් පද්ධති හැදුවට දුවේ පුතේ එයාලා හැමෝම පොදු සම්මතයන්ට ගෞරව කරමින් තමයි ඒවට අනුගත වෙමින් තමයි හදන්නේ. එතකොට ඔබ කවදාවත් දැක නැති ඔබ කවදාවත් භාවිත කර නැති මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයක ඔබ වැඩ කරන්න පටන් ගත්තොත් බය වෙන්න එපා දුවේ පුතේ. මොකද ඔබට මේ තිබෙන පොදු භාවිතයන් සම්මතයන් මත ලොකු අපහසුතාවයකින් තොරව වැඩ කරන්න පුළුවන් අලුත් මෙහෙයුම් පද්ධතිය ටික වෙලාවක් වැඩ කරාම හුරු වෙන්න පුළුවන්. අලුත්ම විශේෂාංග තිබෙන්න පුළුවන් අපි කවදාවත් දන්නේ නැති ඒව හොයාගන්න වෙනවා. ඒ හැරෙන පොදු දේවල් ටික මේ ෆෝල්ඩර්ස් කවුළු ඊට පස්සේ ෆයිල්ස් මේවා හැමම තමයි අයිකන්ස්. එහෙනම් අපි මේ කතා කරමින් හිටපු Windows මෙහෙයුම් පද්ධතියෙත් Ubuntu මෙහෙයුම් පද්ධතියෙත් සමානකම් ඔබ දැක්ක උදාහරණ දෙකක් වශයෙන් අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. මෙතන දැන් නම් අපිට තියෙන්නේ මේ බලන්න මුලින්ම තියෙන ප්‍රශ්නයක්. අපි කලින් කරේ සාකච්ඡාවක්. ක්‍රියාකාරකම 3 දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. පහත ඒ තීරුවේ දැක්වෙනුයේ මෙන්න මේ ඒ තීරුවේ දැක්වෙනුයේ මෙහෙයුම් පද්ධති වෙළඳ ලාංඡන. ට්‍රේඩ් මාක්ස් තියෙනවා. මෙහෙයුම් පද්ධති තමන්ව හඳුන ගන්න නිර්මාණය කරපු වෙළඳ ලාංඡන තියෙනවා. සලකුණු. ට්‍රේඩ් මාක්ස් කියලා අපිට කියන දුවේ පුතේ. ඒව කිහිපයක් තිබෙනවා. 1 2 3 4 5ක් තිබෙනවා. B තීරුවක් තියෙනවා. B තීරුවේ තියෙන්නේ නිවැරදි නාමයන්. මේවායේ නාමයන් ටික තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මොකද්ද කියලා තුල පුතාලා මේක හොඳටම තේරුම් ගන්න තියෙන්නේ. මම විස්තර නොකරත්. මොකද්ද පුතේ? ඒවා යා කරන්න තිබෙන්නේ. ඔබ චූටි පන්ති වල ඉඳන්ම කරන් යනවා වගේ බොහොම කැමැති ක්‍රියාකාරකමක් තිබෙනවා. අපි වැඩේ පටන් ගමු. මේ පෙන්ගුයින් කෙනෙක් ඉන්න රූපයක් තියෙනවා. නේද? ඔබට මතකයි පෙන්ගුයින්ට මේ පැත්තෙන් තිබුණ නම. මොකද ඔය පුතේ? හරි Linux. මෙන්න. Linux මෙහෙයුම් පද්ධතිය තමයි මේ. මේ රූපේ නම් නමක් තිබෙනවා මොකද්ද පුතේ? Windows. හරි පහසුයි. අපට දෙන්න තිබෙන්නේ රූපේ විතරක් නේද? නම මකලා. එහෙම වුණා නම් අපිට පොඩ්ඩක් චුට්ටක් හිතලා මහන්සියලා මතක් කරගෙන තමයි ගන්න තිබ්බේ. හොඳයි. කොහොම හරි Windows මෙහෙයුම් පද්ධතිය මතකයි ඔබට Windows 11 මේක 11 වෙනි සංස්කරණය. හොඳයි. හරි. ඊට පස්සේ තිබෙනවා ඊළඟ එකෙත් නම තිබෙනවා. මේ රූපේ මත තියාගන්න පුතේ. හොනේ. නම හැමතිස්සෙම තිබෙන්නේ නැහැ. නම නැතුවත් මේ ලාංඡන පාවිච්චි වෙනවා. Ubuntu මෙහෙයුම් පද්ධතිය. හරි අමාරු ප්‍රශ්නයක් නේද පුතේ? නෑ හරි ලේසි නේද? ඊළඟ දෙක නම් මතක් කරගන්න. රූපෙන් හිතා ගන්න පුළුවන්. Apple ගඩියක් වෙන කොටසක් නැති. Apple මෙහෙයුම් පද්ධතිය. ඉතුරු කෙනා Android. මෙයා කොහෙද තියෙන්නේ? මෙයාල් දාන්නේ ස්මාර්ට්ෆෝන්ස් වල. මේ මෙහෙයුම් පද්ධතිය පරිගණකවල පාවිච්චි කරන්නේ නැහැ. අපි මෙයා ඉන්ස්ටෝල් කරන්නේ අපේ ස්මාර්ට් ජංගම දුරකථන වල පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය. දුවල පුතාලට ටික මතකයි කියලා මම දන්නවා. හරි. එහෙනම් තුන්වෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකමය යටතේ දෙවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම. මෙහි පිළිතුරු ටික අපි හොඳින් අඳුනගත්තා. හරි ලේසි ප්‍රශ්නයක්. මේ වෙළඳ ලකුණු ට්‍රේඩ් මාක්ස් ටික අඳුන ගන්න තිබ්බේ නම් සමග සංසන්දනය කරලා. අපි යමු දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ක්‍රියාකාරකම 3.2 ගොනුවක් කියන නිර්වචනයක්. ගොනුවක් කියලා අපි ගත්තොත් පුතේ ලෝකෙ පිළිගන්න සම්මත නිර්වචනයක් නෑ කියලා මම ඔබට කිව්ව මතකයි.
අපි නිර්වචන නිර්මාණය කරා නේද? ගොනුවක් කියන්නේ මොකද්ද පුතේ? මොකක් හෝ මෘදුකාංගයක් පාවිච්චි කරලා අපි විසින් කරනු ලබන ක්‍රියාකාරකමක් එක තැනක සුරකි කරලා තිබ්බොත් අන්න ඒක ගොනුවක්. ඔබට ඒක තේරෙනවා. මොකද්ද පුතේ ගොනුව කිව්වේ? මතක් කරගන්න. යම් කිසි මෘදුකාංගයක් භාවිතයෙන් අපි යම් ක්‍රියාකාරකමක් සිදු කරලා එය සුරකි කරලා සේව් කරලා තිබ්බොත් අන්න ඒක ගොනුවක්. එම සකස් කළ මෘදුකාංගයේ වෙළඳ ලකුණ තියෙනවා නැත්නම් ලාංඡනය තියෙනවා. අන්නේ නමින්ම හැදෙනවා. අපි ඒක සුරකි කරද්දී වෙනත් ෆෝමැට් එකකට නැත්නම් වෙනත් ගොනු වර්ගයකට පරිවර්තනය කරොත් එම ගොනු වර්ගයේ ලකුණ තමයි තෙන්ට එන්නේ. හොඳයි අන්න මම මතක් කරා. එහෙනම් අපි ලියාගමු දුවේ පුතේ මොකද්ද? මම මෙතෙන්ට එනවා. right හරි. අපි කියනවා යම් මෘදුකාංගයක් භාවිතයෙන් යම් මෘදුකාංගයක් භාවිතයෙන් අප සිදු කළ යම් ක්‍රියාකාරකමක් සුරැකි කර තැබූ විට එය ගොනුවක් වේ. ඔන්න තේරුණා. මොනව හෝ මෘදුකාංගයක් පාවිත කරලා අපි යම් ක්‍රියාකාරකමක් කළ පමණින් ඒ ගොනුවක් වෙන්නේ. හිතන්න මෙහෙම අපි සින්දුවක් නැත්නම් ගීතයක් නැමැති ගොනුවක් දහවණය කරනවා. ක්‍රියාකාරකමක් තමයි. නමුත් ඒ ගොනුව අපි සේව් කරේ නැත්නම් එය අපේම වෙනම ගොනුවක් වශයෙන් තියෙන්නේ නැහැ. කලින් කවුරුන් හෝ නිර්මාණය කළ ගොනුවක් අපි පාවිච්චි කළ විතරයි. ඔබට තේරුණා නේද? අපිට පුළුවන් යම් කෙනෙක් නිර්මාණය කළ චිත්‍රයක් නැවත එඩිට් කරන්න. එතකොට ඒක වෙනම සුරකි කරන්න ඕන. මේ සුරකි කිරීම වැදගත්. හරිනේද විපතේ? එහෙම සුරකි කරලා තිබ්බම ඒක වෙනම ගොනුවක් බවට පත් වෙනවා. හොඳයි. එහෙනම් දුල පුතාලට මම කලින් තියරි කොටසෙදිත් මේ ගොනුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා. ඊට චුට්ටක් වෙනස් ආකාරයෙන් මෙතනත් තවදුරටත් වැඩි දැනුමක් කියන්න මම කිව්වා. පොදු මතයක් ඔබට පොදු අවබෝධයක් කියන්න මොකද්ද පුතේ? යම් මෘදුකාංගයක් භාවිතයෙන් අප සිදු කළ යම් ක්‍රියාකාරකමක් එය සුරකි කරලා තිබ්බට පස්සේ අන්න ඒකට කියනවා ගොනුවක් කියලා. මේ ගොනු නිරූපණය වෙනවා පුතේ අයිකන්ස් වලින්. අයිකන්ස් එන්නේ කොහොමද කියලා මම කිව්වා සකස් කළ මෘදුකාංගයට අනුව. හොඳයි. මේ දැනුම මේව සටහන් කරලා තියාගන්න දුවේ පුතේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම 3.2 දෙවෙනි ප්‍රශ්නය. පාසලේ පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණකයක් තෝරා ගන්න. හරි. ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයට ගියාම චුටි දුවේ පුතේ පරිගණක ගොඩක් තිබෙනවා. ඉන් එක ඔබ කැමති පරිගණකයක් හම්බු නිසා ඔබ ගිහලා වාඩි වෙන්න. ඒක විවෘත කරගෙන, ඒ කියන්නේ පරිගණකේ සක්‍රිය කරගෙන ස්විච් ඔන් කරගෙන එහි ගබඩා කර ඇති ගොනු 10ක් තෝරාගෙන. ගොනු 10ක් තෝරගන්න කෙනෙක් කොපි කරලා ඔබ ඔබේ තැනකට ගන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒවා පරිගණක ආචාර ධර්ම අනුව හොඳ නැහැ. මතකයිනේ. අනුන් සකස් කළ ගුණ වෙන්න පුළුවන්. තෝරා ගන්න කියලා මේ කියන්නේ ඒවා එකින් එක පරීක්ෂා කරලා බලනවා කියන එක. මෙයා 1 මෙයා 2 මෙයා 3 කියලා මේ ගුණ ටික තමයි මම ගන්න කියලා ඔබ තීරණය කරන්න. හරි. තීරණය කළා ඒවායේ තියෙන නම් දිගුව මතකයිනේ. ගොනුවක නම සම්පූර්ණ ගොනු නාමය කොටස් දෙකයි. ගොනුවක නමයි එක්ස්ටෙන්ෂන් එකයි දිගුවයි. මේ දෙකම එකතු වෙලා තමයි අපි ගොනුවක් නියෝජනය කරන්නේ. හරි. දිගුවද සහිතව ලියන්න. මෙන්න උදාහරණයක් දීලා තියෙනවා. යම්කිසි කෙනෙක් නිර්මාණය කරපු Word ෆයිල් එකක්. Microsoft Word කියන මෘදුකාංගය පාවිච්චි කරලා හදපු Word ෆයිල් එකක් තියෙනවා. මෙන්න පුතේ grade 6A කියලා docx කියලා තියෙනවා. එහෙනම් මේ තියෙන පුතේ ගොනුවේ නම මෙන්න දිගුව. ගොනුවේ නම සහ දිගුව. පැහැදිලි නේද? හරි. අපි දැන් බලමු තවත් උදාහරණ කිහිපයක්. ඔබේ පරිගණක විද්‍යාගාරය, කියන්නේ ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරය
තිබෙන පරිගණකයක් අහඹ ලෙස තෝරගෙන එහි තිබෙන ෆයිල්ස් 10ක් නැත්නම් ගොනු 10ක් අහඹ ලෙස තෝරගෙන තමයි මේක කරන්න ඕන. මම දූල පුතාලට උදව් වෙන්න මම මෙතන හිතින් මවලා මෙන්න මේ වගේ ෆයිල් තියෙන්න ඇති කියලා හිතලා තමයි අහඹ ලෙස මෙතන ලියනවා ෆයිල් කිහිපයක්. බලමු. මම එකක් ලියනවා මෙන්න මෙහෙම flower.jpg කියලා. අපි කියමු මලක පින්තූරයක් තියෙනවා. එහි නම තියෙන්නේ flower කියලා flower.jpg. හරි නේද? මෙන්න ගොනු දිගුව මෙන්න ගොනුවේ නම. හරි නේද? right. මම තවත් ගන්නවා. අපි හිතමු මෙහෙම මම හැදුවා PowerPoint presentation එකක්. චුටි දූල පුතාලා ඉස්සරහට අපි ඉගෙන ගන්නවා මේවා. හරි නේද? අපි යම් අදහස් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් මොන හරි උගන්වන්න අපි පාවිච්චි කරන PowerPoint presentation. ඒතර ඒ වගේ ගුණයක් තියෙනවා මෙන්න මෙහෙම. ict.pptx. මෙන්න ICT කියන නම තියෙන ගොනුවේ නම pptx කියලා ගොනු දිගුව තියෙනවා. මේ තවත් එකක්. ඔබට තවත් එකක් හමු වෙනවා. බලමු ඒක කොයි වගේ එකක්ද කියලා. අපි ඒකට කියනවා මෙන්න මෙහෙම පුතේ. ඔබ මේකට කියන්නේ පුතේ Excel ෆයිල් එකක් කියලා. ගණනය කිරීමක්. හරිද? මොන හරි ගණනය කිරීම ටිකක් තියෙනවා. my calculator කියලා .xlsx ඔන්න ඔහම එනවා. ඔබ බලන්න මේ මොනවද කියලා පුතේ. xlsx මේ තමයි my calculator කියලා හදපු ගොනුවේ නම. මේ තියෙන්නේ එහි ගොනු දිගුව. පැහැදිලි නේද පුතේ? හරි. දැන් මම උදාහරණ ලෙස ගොනු 3ක් ගත්තා. අපට වර්ක්බුක් එකේ දීලා තියෙනවා එකක්. එකත් එක බලමු කොහොමද මේ 10 හැදෙන විදිය. තව උදාහරණයක් දෙකක් මම ගන්නම්. මට මෙන්න මෙහෙම තව ගුණයක් හම්බ වෙනවා. abc.png කියලා. png කියන වර්ගයේ ගුණයක් හම්බ වෙනවා. මේක ඇත්තටම පින්තූර ඉමේජ් වලට සම්බන්ධ ගුණයක්. හරි නේද ඔය පුතේ? අපි ගමු තවත් එකක්. ඔයාලා අහලා තියෙනවා මේ ඡායාරූප එඩිට් කරන්න පුළුවන් කියලා. අපි කැමරා භාවිතයෙන් ගන්න ඡායාරූප සංස්කරණය කරන්න පුළුවන්. අන්න එකට පාවිච්චි කරන Photoshop කියලා මෘදුකාංගය. අන්න එයා පාවිච්චි කරලා හදපු මොන හරි ඡායාරූපයක් වැඩ අවසන් කරන්න කලින් ඒ විදිහටම තිබ්බොත් අපි ඒකට කියනවා PSD ෆයිල් එකක් හැදෙන්නේ කියලා. අපි කියමු මෙහෙම අන්න එහෙම හැදෙන එකක් පුතේ 0.1.psd කියලා හැදෙනවා. කවුරු හරි ඡායාරූප ගොඩාක් එහෙම එඩිට් කරන් යන්න ඇවිල්ලා ඉහළ පන්ති වල අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙක් එයාගේ එහෙම ඡායාරූප කිහිපයක් තියෙනවා එඩිට් කරපු PSD. අපි එයින් එකක් ගත්ත මෙතෙන්ට. හරි නේද ඔය පුතේ? right. අපි ගමු තව එකක්. අපි ගීත ශ්‍රවණය කරනවා. නේද? පරිගණක පාවිච්චි කරලා අන්න ඒ වගේ ෆයිල් එකක් හම්බ වෙනවා. අපි කියනවා සිංහලෙන් මල් මාමා .mp3 කියලා තියෙනවා. ඔන්න මල් මාමා.mp3 කියලා ඔන්න ගීතයක් හම්බ වෙනවා. මෙහෙම ෆයිල් එකක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඔයාලට තියෙන්න පුළුවන්. තව පුංචි මොන හරි කාටුන් එකක් නැත්නම් ෆිල්ම් එකක් තියෙන්න පුළුවන්. right? අපි කියමු tiny කියලා. tiny.mp4 මේ විදිහේ වීඩියෝ ෆයිල් එකක් තියෙන්නත් පුළුවන්. හරි නේද? right. ඔන්න ඔබට දැන් අපේ පරිගණක විද්‍යාගාරයට ගිහිල්ලා හමු වෙච්ච ගොනු 10ක් තමයි මේ ලියාගෙන යන්නේ. කිහිපයක් දැනට අපි සම්පූර්ණ කරලා තියෙනවා. තව ගොනු දෙකක් අපි ගමු මේ උදාහරණෙත් එක 10ක් වෙන්න. තව තියෙනවා දූල පුතාලට 10 පන්තියේදී ඔබ 10 ශ්‍රේණියට ගියාම පුතේ ඉගෙන ගන්න තියෙන ඩේටාබේස් ගැන ගැඹුරින් ඉගෙන ගන්න තියෙන පාඩමක් තියෙනවා. අන්න ඒකට අදාළ ෆයිල් එකක් තියෙනවා මේ විදිහට 112.accdb කියලා.
මේකට සාමාන්‍ය කරන access database අපි ඔය පස්සේ ඉගෙන ගමු. ඔබ තාම 6 පන්තියේ ඉන්නේ. හරි. තව ෆයිල් එකක් මම ගන්න පුතේ. මේ වගේ මේ Word ෆයිල් එකකින් අපිට පුළුවන් text document හදන්න. තව සරල පුංචි අක්ෂර type කරලා හදන text document තියෙනවා. ඒවා අගට එන්නේ txt කියන extension එක. එතකොට මම මේ ගන්න උදාහරණයක් වශයෙන් abc.txt ඔන්න දුවේ පුතේ අපි එහෙනම් තෝරගත්ත ගොනු 10ක් දැන් මම ඉන්නේ ඔබ මා මේ වෙලාවේ ඉන්නේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ නෙමෙයි අපි අහඹු ලෙස හිතලා උදාහරණයක් වශයෙන් සලකලා අපි අනුමාන කරලා නිකන් හිතුවා මෙන්න මේ වගේ ෆයිල්ස් 10ක් තියෙන්න පුළුවන් කියලා. එහෙනම් අපි තුනේ දෙවෙනි ක්‍රියාකාරකමේ දෙවෙනි ප්‍රශ්න සාකච්ඡා කරා. ඔබ මෙහි වැදගත් කොට සීලු දෙම සටහන් කරගන්න දුවේ පුතේ හරි වැදගත් වෙයි. ඔබ ඊට පස්සේ මේ ක්‍රියාකාරකම් ටික කරන්න. හොඳයි. අපි යමු දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම තුනේ දෙකේ යටතේ අපිට තියෙනවා වැදගත් ප්‍රශ්නයක්. බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? එකක් පිළිබඳ විස්තර පහත වගුවට තුලත් කරන්න. මේ කියන්නේ මොකද්ද? අර කලින් අපට හම්බුන ගොනු 10 තියෙනුනේ ෆයිල්ස් 10. ඒ එකිනෙක ෆයිල්ස් 10 විස්තර මෙන්න මේ වගුවට දාන්න ඕනලු. හරි. අපි බලමු පුතේ මොන වගුවටද? මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නයට තියෙන වගුවට. බලන්න උදාහරණ වශයෙන් දීලා තියෙන එක grade 6A මේක තමයි අපිට තිබ්බේ. ඒ ගොනුවේ දිගුව තිබුණා මතකයිනේ .docx කියලා. මේ ටික දීලා තිබුණා. එහෙනම් මේ ගොනුව පිළිබඳ විස්තර තවදුරටත් හොයලා ලියන්නයි තියෙන්නේ. බලමු පුතේ මේ grade 6A කියන ගොනුවේ මේ අපිට දීලා තියෙන විස්තර මොනවද කියලා. ගොනු වර්ගය ගත්තොත් එය වදන් සහිත ගොනුවක්. ඔකට කියන පුතේ වදන් සැකසුම් ගොනුවක් කියලා. නැත්තම් වදන් සැකසුම් මෘදුකාංගයකින් සකස් කළ ගොනුවක්. මේ වර්ඩ් ෆයිල් එකක් වදන් තියෙන එකක්. අක්ෂරමය ආකාරයෙන් සකස් කළ ගොනුවක්. හරිද දුවේ පුතේ? එතකොට මේක මෘදුකාංග වර්ගය තමයි වදන් සැකසුම් මෘදුකාංගය. හරිනේ? වදන් සැකසුම් මෘදුකාංගයෙන් සකස් කළ වදන් සහිත ගොනුවක්. උදාහරණයක් ඇත්තටම කිව්වොත් මෙන්න මේ ගොනු දිගුව අනුව අපිට හිතා ගන්න පුළුවන් මේකට දෙන්න උදාහරණය මොකද්ද කියලා MS Word. මේක ටිකක් ඔබ සෑහෙන මහන්සිලා හිතලා කරන්න ඕන වැඩක්. මම මේකට උදව්වක් දෙනවා. අපි බලමු අපි කවුද ඊළඟට ගත්ත කෙනා කියලා. flower.jpg. මෙයව ගමුද? ගොනුවේ නම මොකද්ද පුතේ? flower. හරි. ගොනු දිගුව මොකද්ද ඔය පුතේ? JPG. මම ඩොට් එකක් දාලම හුරු වෙන ලියන්නම් JPG. ගොනු වර්ගය මොකක්ද පුතේ? මේකේ තියෙන වදන්. මේකේ තිබෙන්නේ පින්තූර. පින්තූරයක් සහිත ගොනුවක්. හරි. ගොනු වර්ගය අපිට පින්තූරයක් කියලා ලිව්වත් ඇති වෙයි. පින්තූරයක් සහිත ගොනුවක්. මෙතන වදන් සහිත ගොනුවක් වගේ. මෘදුකාංග වර්ගය මොකක්ද? අපි මේවට කියන පුතේ චිත්‍රක මෘදුකාංග කියලා. ඉංග්‍රීසියෙන් කියනවා graphic software එකක් කියලා. හරි. එහෙනම් මෘදුකාංග වර්ගය තමයි පුතේ චිත්‍රක මෘදුකාංගය. මවට පහසු වෙන නම විතරක් ලියන දුවේ පුතේ චිත්‍රක කියලා. හරි නේද? හොඳයි. චිත්‍රක මෘදුකාංගය. ඉංග්‍රීසියෙන් කියනවා graphic software කියලා. මේකට උදාහරණ මොනවද? අපට පුළුවන් Photoshop වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා මේක නිර්මාණය කරන්න සේව් කරන්න ඕන Photoshop ෆයිල් එකක් විදිහට සේව් කරොත් එන්නේ PSD. JPG ඉමේජ් එකක් විදිහට සේව් කරොත් මෙන්න මේක එනවා. මම කියුවේ ඒක සංකීර්ණයි. අයිගමු. මං කිව්වේ මේක චුට්ටක් සංකීර්ණයි. හොඳට හිතලා කරන්න ඕන. මම මේ කරන විදිහ හොඳට ෆලෝ කරගන්න පුතේ. එතකොට ඔබ මේක අල්ල ගන්න පුළුවන්. අපි ඊළඟට ගත්තේ කවුද? ict.pptx. මං වෙනත් වර්ණයක් ගන්න ඔබට පහසු වෙන්න මේක කළ අඳුර ගන්න. ict.pptx
tx ගොනු වර්ගය මේකත් පුතේ ඇත්තටම වදන් සහිත ගොනුවක්ම තමයි. මේක සමර්පණ වර්ගයේ ගොනුවක්. දැන් මේ කියන්නේ වදන් සහිත ගොනුවක්. මේක පින්තූර සහිත ගොනුවක්. මේකට කියන පුතේ සමර්පණ ගොනුවක් කියලා. සමර්පණ මෘදුකාංග මගින් හදන්නේ. ඒනෝ මෘදුකාංග වර්ගය අපි කියන මොකද්ද පුතේ? සමර්පණ මෘදුකාංග කියලා. ඔබ සම්පූර්ණ ලියා ගන්න. මං කෙටියෙන් ලියනවා සමර්පණ මෘදුකාංගයක් තමයි මේකට එන්නේ. මෙහි සම්පූර්ණ නම කියවන පුතේ විද්‍යුත් සමර්පණ මෘදුකාංගය කියලාත් ගන්න පුළුවන්. හරි. තේරුණා නේද? උදාහරණයක් තමයි පුතේ Microsoft ආයතනය මගින් සකස් කළ PowerPoint කියන මෘදුකාංගය. හරි නේද? right. එහෙනම් මෙන්න ඔබට අපි සාකච්ඡා කර කලින් හොයාගත්ත ගොනු වර්ග 10න් දෙකක විස්තර ඇතුළත් කරා මේ වගුවට. අපි බලමු ඊළඟ අයත් කොහොමද කියලා. ඊළඟට අපිට ඉන්නේ පුතේ කවුද? mycalculator.xlsx. right. අපි මෙයාගේ විස්තර ටිකත් හොයාගමු. මෙතෙන්ට එන්නේ මම පොඩ්ඩක් මෙහෙන් ලියන විදිහ මදි නිසා දුවේ පුතේ mycalculator .xlsx මෙහි ගොනු වර්ගය වෙන්නේ දුවේ පුතේ පැතුරුම්පත්. right. මේ පැතුරුම්පත් ගොනුවක් පැතුරුම්පත් නැත්නම් ගණනය කිරීම සහිත ගොනුව සකස් කරන මෘදුකාංගයේ වර්ගය වෙන්නේ පුතේ පැතුරුම්පත් මෘදුකාංගයක්මයි. මේකට සම්පූර්ණ දිගු නමක් කියනවා දුවේ පුතේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගය කියලා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මේක හදන මෘදුකාංගය තමයි පුතේ මම ගන්න උදාහරණයට MS Microsoft කියන එක Excel කියන එක. මම මෙතන ඉරි කැලක් දාලා සමහරව මෙහෙමත් ලියනවා මේ විදිහටත් ලියනවා. MS PowerPoint, MS Word, MS Excel මේ විදිහටත් ලියනවා. හරි. අපි ගමු පුතේ ඊළඟ කෙනාව. ඊළඟට ඉන්නේ abc.png කියලා. හරි. png ෆයිල් එකක් බලමු. abc ගොනුවේ නම .png ගොනුවේ දිගුවේ නම. මේ මගින් ගොනු වර්ගය හොයාගන්නත් පුළුවන්. මෙන්න ගොනු වර්ගය මොකක්ද පුතේ? මේක චිත්‍රක. ඔබට කලිනුත් මුණ ගැහුණා. මේ තියෙන්නේ පින්තූරයක් සහිත ගොනුවක්. මේකත් මෙතන ලියන්න පුළුවන් දුවල පුතාලට ඕනනම් පින්තූරයක් සහිත ගොනුවක් කියලා. පින්තූර ගොනුවක් කියලා. චිත්‍රක ගොනුවක් කියන්නත් පුළුවන්. එතකොට මේකේ වර්ගය වෙන්නේ පුතේ මේ ගොනු වර්ගයේ මෘදුකාංග වර්ගය වෙන්නේ චිත්‍රක මෘදුකාංග. හරිනේ? ගොනු වර්ගය චිත්‍රක නැත්නම් චිත්‍ර සහිත ගොනුවක් පුතේ. මෘදුකාංග වර්ගය වෙන්නේ චිත්‍රක මෘදුකාංගය. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මෘදුකාංගයේ නම මේ software එකේ නම මෙවැනි චිත්‍රක ගොනුවක් ෆයිල් එකක් හදන්න පාවිච්චි වෙන්නේ දුවේ පුතේ. අපි ගන්න එක උදාහරණයක් තමයි MS Paint. Microsoft සමාගමම ඉදිරිපත් කරපු නිර්මාණය කරපු මෘදුකාංගයක් තියෙනවා MS Paint කියලා. හරි. Paint software එක පාවිච්චි කරලා අපිට පුළුවන් පුතේ මේ වගේ PNG ගොනු සකස් කරන්න. අපි ගමු ඊළඟ කෙනා කවුද කියලා බලමු පුතේ. අපිට තියෙනවා 0.1.0001.psd කියලා. හරි. මෙන්න පුතේ මේ ගොනුවේ නම 0.0.1. මේද ඉලක්කම් ෆයිල් නේම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගොනු නාමයක් විදිහට. හරි නේද? right. එතකොට මේකේ මොකක්ද පුතේ එක්ස්ටෙන්ෂන් එක? psd.
PSD. මම කලින්ත් කිව්වනේ PSD කියන්නේ අපි Photoshop මෘදුකාංගයේ භාවිතයෙන් සකස් කරන ගොනුව. එහෙනම් අපිට ඒක හම්බුණා. කෙලවරටම ගිහිල්ලා මම ඒක ලියලා එනවා. මොකද්ද පුතේ? Photoshop. මේක අයිති වෙන්නේ පුතේ graphic software වර්ගයට. ඒ කියන්නේ චිත්‍රක නැත්තම් photo editing software කියලා අපි කියනවා. right? ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක්. ෆොටෝ එඩිටින් software එක. මේක මෘදුකාංග වර්ගය තමයි ෆොටෝ එඩිටින් software එක. අපි image editing කියලාත් කියනවා. හරිද? image editor එකක් කියලා කියන්නත් පුළුවන්. ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක්. මෙයා මොන වර්ගයේ ගොනුද හදන්නේ පුතේ? ගොනු වර්ගය මොකද්ද? මේවා පුතේ අපිට කියන්න පුළුවන් ඡායාරූප එහෙම නැත්නම් චිත්‍රක කියලා කියන්නත් පුළුවන්. චිත්‍රක සහිත ගොනුවක් නැත්නම් ඡායාරූප සහිත ගොනුවක් තමයි මෙයාගෙන් නිර්මාණය වෙන්නේ. අපි ගමුද පුතේ ඊළඟ කෙනා බලමු. මෙතන තියෙනවා බලන්න malmama.mp3. ගීතයක්. හරිනේ අපි උදාහරණයක් වශයෙන් ගනිමු. එතකොට මේ සඳහා මම ඔබට වෙනත් වර්ණයක් තෝරගන්නම් අඳුර ගන්න පහසු වෙන්න. මල් මාමා කියලා ඔන්න නම ලිව්ව .mp3. හරිනේ mp3. එතකොට මේක මොන වර්ගයේද පුතේ? ගොනු වර්ගය කියන්නේ අපිට කනට ඇහෙනවා. එහෙනම් පුතේ ශ්‍රව්‍ය සහිත ගොනුවක් මේක. චිත්‍රක සහිත ගොනුවක්, චිත්‍රක සහිත ගොනුවක්, පැතුරුම්පත් සහිත ගොනුවක්, ශ්‍රව්‍ය සහිත ගොනුවක්. මේ ටික තේරෙනවා. දැන් මේ මොන මෘදුකාංගයේ වර්ගයකින්ද මේක සකස් කරන්නේ පුතේ? අපි කියනවා ශ්‍රව්‍ය නැත්තම් හඬ සංස්කරණ මෘදුකාංගයක්. audio editing software එකකින් තමයි මේක කරන්නේ. මොකද්ද පුතේ? audio editing software එකක්. හඬ සංස්කරණ නැත්තම් ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක්. මේකට ගොඩාක් මෘදුකාංග තියෙන හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන් පුතේ. Audacity කියන එක. හරි. එහෙනම් 3.2 අපි ලොකු වෙලාවක් කරන් පුතේ මේ වගුවේ විස්තර සාකච්ඡා කරා 3.2 ක්‍රියාකාරකම තුල. අපි මේ සඳහා යොදාගත්තේ 3.2 ක්‍රියාකාරකමේම දෙවෙනි ප්‍රශ්නයේදී අර අපි අනුමාන කරලා අහඹ ලෙස ගත්ත ෆයිල්ස් 10 විස්තර තමයි මේ තුන්වෙනි ප්‍රශ්නය යටතේ අපි ලයිස්තුගත කරේ. දුවේ පුතේ ඔයාලගේ වර්ක්බුක් එකේ තව පහළට පේලි කිහිපයක් තිබෙනවා. ඔබ මේවා හොයලා පහළට ෆිල් කරන්න. ඔබට උදව්වක් වශයෙන් මම මේ අලුතින් 1 2 3 4 5 6ක්. ඔබට තව තීරු 3යි තිබෙන්නේ. මේ තීරුවත් ඇතෑරියම. හරිනේ පුතේ? එතකොට මෙන්න මේ 6 ඔබට උදව්වක් වෙනවා. කොහොමද ඒ ගොනුවල විස්තර හොයලා කොයි වගේ දෙක ලියන්නේ? කොහොමද ඒක අඳුරගන්නේ කියලා මම ඔබට පැහැදිලි කරා. හරි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ක්‍රියාකාරකම 3 මේක ඇත්තටම ප්‍රායෝගිකව ඔබත් සමග යම් ක්‍රියාකාරකමක නියැලෙන්න මට අවස්ථාවක් ලැබෙන ක්‍රියාකාරකමක්. ඊට කලින් නම් ඔබට මෙහි තිබෙන સિદ્ધාන්ත කොටස් ටික පැහැදිලි කරන්න. බලමු. පරිගණකයේ භාවිතයෙන් චිත්‍රයක් අඳිමු. ඔන්න දැන් පරිගණකය පාවිච්චි කරලා 6 අපේ චූටි දුවල පුතාලා චිත්‍ර අඳින්න යන්නේ. ඔබ මේකට හරියම කැමති වෙනවා මම දන්නවා. වරහන් ඇතුළේ තිබෙන පුතේ මෙහි දක්වා ඇත්තේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක MS Paint මෙන්න මේ මෘදුකාංගය පුතේ. හොඳේ. MS Paint මෘදුකාංගය භාවිත කරන ආකාරයයි. භාවිත කරන මෙහෙයුම් පද්ධතිය අනුව මෙම පියවර තරමක් වෙනස් විය හැකියි. හරි නේද? මේ කියන්නේ පුතේ මෙතන උදාහරණයක් වශයෙන් MS Paint කියන මෘදුකාංගය පාවිච්චි කරන ආකාරය තමයි මෙතන තියෙන්නේ. එයා තමයි චිත්‍රයක් අඳින්න අපි මෘදුකාංගය වශයෙන් පාවිච්චි කරන්නේ. මෙහෙ විතරක් දුවේ පුතේ. ඔබට චිත්‍රයක් අඳින්න ඕන සාමාන්‍ය විදිහට. එතකොට ඔයාලට මොකක්ද ඕන? චිත්‍ර පොතක් නැත්නම් කොළයක් නැත්නම් කැන්වස් එකක්.
නැත්තම් බෝඩ් එකක් ලෑල්ලක් කොහේ හරි තියෙන බිත්තියක් මොකක් හරි මාධ්‍යයක් ඕන. ආන් ඒ වගේ පරිගණකය තුල පුතේ චිත්‍ර අඳින්න ඕන නම් ඒ සඳහා මෘදුකාංගයක් ඕන. හැම මෘදුකාංගයෙන් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න බෑ. ඒකට අර අපි කලින් ලැයිස්තුවේ කිව්වා වගේ චිත්‍රක මෘදුකාංගයක් ග්‍රැෆික් එකක් නැත්නම් පේන්ට් software එකක් අවශ්‍ය වෙනවා. මෙහෙම මතය ගන්න අපි ග්‍රැෆික් නිර්මාණය කරන software එකක් ඕන වෙනවා. හරි. ඒකයි මේ කියන්නේ. ඒ සඳහා තෝරගෙන තියෙන මෙතන පුතේ Microsoft Paint කියන මෘදුකාංගය මේක භාවිත කරන මෙහෙයුම් පද්ධතිය අනුව මේ පියවරයන් වෙනස් විය හැකියි. මේ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය අනුව මෙම පියවරයන් වෙනස් වෙනවා කියලා කියන්නේ දුවේ පුතේ ඒ මෘදුකාංගයේ විවෘත කරන ආකාරයේ පියවරයන් ටික. දැන් පරිගණක අපි ඉන්ටර්ෆේස් එකේ ඩෙස්ක්ටොප් එකේ ඉනවා. දැන් අපට ඕන චිත්‍රක මෘදුකාංගයක් විවෘත කරගන්න. ඒක අපි Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරොත් මේ පියවරයන් ටික දැන් මේ ඉස්සරහට කතා කරන පියවරයන් ටික Ubuntu මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරොත් ටිකක් වෙනස් වෙනවා. හරි නේද? ආන් ඒ වගේ. Linux පාවිච්චි කරොත් තව වෙනස් වෙනවා. ආන් ඒ වගේ. හරි. බලන්න අපි යමු ඉස්සරහට චිත්‍රක මෘදුකාංගය අනුව චිත්‍ර ඇඳීමට යොදා ගන්න මෙවලම් tools කියලා තමයි මේ හැඳින්වීම කියන්නේ. හරි. බලමු මොකද කරන්න පුතේ. ඉස්සෙල්ලම අපි යන්නේ MS Paint කියන මේ software එක open කරගන්න. හරි නේද? Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් තුල MS Paint කියන මේ Microsoft ලගේම මෘදුකාංගයක් open කරගන්න යන්නේ. හරි. ඉතින්දී බලන්න ආරම්භ කිරීමේ බොත්තම ඔබ දන්නවා start button එක තියෙනවා. Windows මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණතේ වම් පස පහළ කෙළවරේ. අන්න එක ක්ලික් කරන්න ඕන. මම මෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම ඊළඟ පාඩම් කොටසෙන් ඔබට කියලා දෙනවා. හරි නේද? right. ආරම්භ කිරීමේ බොත්තම start එක ක්ලික් කරන්න. Windows accessories මත ක්ලික් කරන්න කියනවා. start එක ක්ලික් කරාම දුවේ පුතේ ඔබට මතකයි මෙන්න මෙහෙම මෙනු එකක් එනවා. හරි නේද? මේක තිරය නම් ඔන්න මෙනු එකක් වම් පසින් මතුවෙනවා. මෙන්න මේ මෙනු එක තුල තියෙනවා පුතේ Windows accessories කියන එක. Windows වල නම් හරි. අන්න එක ක්ලික් කරලා ඊළඟට මතුවෙන ලයිස්තුවෙන් Paint කියන එක තෝරන්න තියෙනවා. තෝරනවා කියන්නේ Paint කියන එක මත ක්ලික් කරන්න. ඒ විට පහත දැක්වෙන ආකාරයේ වැඩ කවුලුවක් විවෘත වෙනවා. දුල පුතාලගේ පොතේ පිටුවේ පහළින් තියෙන අන්නේ රූපයට අදාළ වින්ඩෝ එක ඕපන් වෙනවා. software එක ඕපන් වෙනවා. ඒ මෙන්න මේ වගේ software එකක්. හරි නේද? ඔබට තේරුණා. මෙන්න මේ MS Paint මම මෙහෙ ලියන පුතේ MS Paint කියන software එක නැත්තම් මෘදුකාංගය එහි අතුරු මුහුණතක් තමයි මේ තියෙන්නේ. එහි අතුරු මුහුණත. පරිශීලක අතුරු මුහුණත. user interface එක මේ තියෙන්නේ. හරි. දැන් දුවේ පුතේ මෙන්න ඔබට දැන් තේරුණා කොහොමද මේක විවෘත කරගන්නේ කියලා. පොඩ්ඩක් ආයෙ බලමු. start button එක ක්ලික් කරනවා. ලැබෙන මෙනු එකෙන් Windows accessories කියන එක තෝරනවා. ඒ ලැබෙන මෙනුවෙන් Paint කියන එක තෝරනවා. නැත්නම් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට software එක තිරේ පුරා විවෘත වෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් ඔන්න අපට software එක ලැබිලා තියෙන දුවේ පුතේ දැන් අපිට තියෙන මේ software එක ඉස්සෙල්ලාම අඳුන ගන්න. මේක චිත්‍රය අඳින්න පටන් ගන්න කලින් අපි මේ අඳුන ගමු. ඊට පස්සේ අපි චිත්‍රය අඳිමු. හොඳයි. පළමුවෙන්ම තියෙන පුතේ අංක 1 කියලා කොටසක් මෙන්න මේ හරිය. බලන්න මෙන්න මේ කොටස. හරිද? මේ කොටස ගැන කතා කරන්නේ මොකද්ද පුතේ? Paint බොත්තම්. Paint buttons කියලා තමයි මේකට කියන්නේ. මේ උඩින්ම තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා අපි හදන චිත්‍රය අඳින චිත්‍රය සේව් කරන්න. ඊට පස්සේ අපි undo redo මේ වගේ බොත්තම් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක දල වශයෙන් තිරේ අඳුනගෙන පස්සේ tool වෙනේනම කතා කරමු. හරි නේද? right. මොකද්ද පුතේ? අංක 1 paint බොත්තම් ටික තියෙනවා. මම මේ කොටුව අයින් කරන ඔබට පැහැදිලිව පේන්න. හරි. අංක 2 තියෙනවා. පරිශීලක මෙවලම් තීරුව. ඔය කියන්නේ පුතේ මෙන්න මේ කොටස. පරිශීලක මෙවලම් තීරුවක් තිබෙනවා. එහි මෙවලම් නැත්තම් tools අපිට වැඩ කරන්න ඕන දේවල්. මොනවද tools කියන්නේ පුතේ?
අපි යම් කාර්යයක් කරනකොට ඒකට පාවිච්චි වෙන ආයුධ. දැන් චිත්‍රයක් අඳිද්දී පාවිච්චි වෙන ආයුධ තමයි මොනවද පුතේ? බ්‍රෂ්, පේන්ට් බ්‍රෂ් එක, පෑන් පැන්සල්, මකන, මෙන්න මේ වගේ දේවල්. හරිද? රයිට්. අංක 1 පේන්ට් බොත්තම්. එහෙම නැත්නම් පුතේ පේන්ට් බටන්ස්. අංක 2 ෂණික පරිශීලක මෙවලම් තීරුව, ක්වික් ඇක්සස් ටූල් බාර්. අංක 3 පීත්ත පටි එහෙම නැත්නම් රිබන්. අංක 4 ඇඳීම සිදු කරන ප්‍රදේශයේ ඩ්‍රෝවින් ඒරියා. පුතේ මේ නම් කිරීමේ පොඩි ගැටලුවක් තිබෙනවා ඔබේ ටෙක්ස්ට් බුක් එකේ නැත්නම් මේ කියවීම පොතේ. සාමාන්‍යයෙන් පේන්ට් software එක භාවිත වෙද්දී මෙහි නම් එන්නේ ටිකක් වෙනස් ආකාරයකින්. හරි නේද? මම එය නිවැරදි කළ ඔබට උගන්වන්නම්. ඔබට මේක පේන්ට් software එක මම උගන්වන වෙලාවට ඔබට නැවත මේක පෙන්වන්නම්. අංක 1 වශයෙන් මේ නම් කරලා තිබෙන ප්‍රදේශය ඇත්තටම අපි මේකට කියන්නේ පුතේ quick access toolbar කියලා. අංක 1 වශයෙන් තියෙන ටික. හොඳට මතක තියාගන්න. මේක තමයි quick access toolbar. මම ඔබට මෙන්න මේ ටික ලකුණු කරලා පෙන්නනවා. මෙන්න මේ ටික. ෂණිකව අපට access කරන්න, ෂණිකව පාවිච්චි කරන්න තියෙන tools ටික තියෙන මෙන්න මේ කොටසේ. හරි නේද? right. ඊට පස්සේ අංක 2 යටතේ තියෙනවා බලන්න. මම ඔබට අංක 2 පේන්න මේ කොටු අයින් කරන්නම්. හරි. අංක 2 යටතේ පුතේ තියෙනවා මෙනු එකක්. right. මෙතන මේ නම් 3කින් මෙනු එකක් තියෙන පුතේ. පළවෙනි එක ෆයිල් කියලා මෙනු එකක් තියෙනවා. කෙළවරේ view කියලා මෙනු එකක් තියෙනවා. අපි ප්‍රැක්ටිකල් එක කරද්දී මේක තව පොඩ්ඩක් බලමු. හොඳද? right. ඊට පස්සේ මෙන්න මෙතන මතක තියාගන්න දුවේ පුතේ මේ මෙනුස් යට තියෙනවා ටූල් බාර් එකක්. පේනවනේ? උදාහරණයක් වශයෙන් කෙළවරේම තියෙන view කියන මෙනු එක තේරුවොත් වෙනම ටූල් බාර් එකක්. ඒතර මේක වෙනම tools. මේ tools පාවිච්චි කළා තමයි දුවේ පුතේ අපි මේ ඇඳීම් කරන්නේ සම්පූර්ණයෙන්ම. හරිද? මේ වර්ණ, මේ හැඩතල, මේ බ්‍රෂ්, මේ පෙන්සිල්ස් ඔන්නව පාවිච්චි කළා තමයි ඇඳීම් කරන්නේ. එතකොට හතරවෙනි අංකෙට දීලා තියෙනවා ඇඳීමේ ප්‍රදේශය. හරි. මේක හරි. මේ අපි අඳින ප්‍රදේශය. ඔබ චිත්‍ර පොතක් නැත්නම් කොලයක් ගත්තොත් ඒ අඳින ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔබට මෙහි ඉන්ටර්ෆේස් එක MS Paint කියන software එකේ ඉන්ටර්ෆේස් එක හොඳින් තේරුණා. පැහැදිලි නේද දුවේ පුතේ? අපි ඉස්සරහට යමු. දැන් මම ඔබට මේ එකිනෙක icons ටික වෙන වෙනම තේරුම් කරලා දෙන්න යන්නේ. මේවා කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ පුතේ. මෙන්න මේ icons ටික select, crop, resize, rotate මේ ටික තියෙන දුවේ පුතේ මේ select, crop, resize, rotate ඔන්න ඔය ටික. පැහැදිලි නේද? හරි. මම ඔබට දල වශයෙන් තමයි මේ තිත් කිහිපයක් තියලා මේ ටික පෙන්නුවේ. හරි නේද? දැන් මේවා එකිනෙක අපි අරගෙන සාකච්ඡා කරමු. මේ සාකච්ඡා කරලා මේක හොඳට තේරුම් ගත්තට පස්සේ දුවේ පුතේ මේ tools ටික අපි යනවා ප්‍රැක්ටිකලි මේක කරලා බලන්න. හොඳයි. පළවෙනි එක මොකද්ද පුතේ? select. මේ select කියන icon එක යටතේ තියෙන මේ tool එක ක්ලික් කරලා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා මේ විස්තරය ඇතුලේ තියෙනවා. මොකද්ද කරන්න පුළුවන්? සටහනක් හෝ අඳිනු ලබන චිත්‍රයක් තේරීම කළ හැකියි. ඒ කියන්නේ දුවේ පුතේ චිත්‍රය අඳින කොටස යම්කිසි කොටසක් මෙන්න මේ කඩ ඉරි වලින් තෝරන්න පුළුවන්. සිලෙක්ට් කියන්නේ තෝරන්න පුළුවන්. ඒ කොටස මෙහෙම කරලා ඇඳලා මවුස් එක ඩ්‍රැග් කරලා ඒක තෝරන්න පුළුවන්. හරි නේද? රයිට්. තේරීම සඳහා. ඒ තෝරගත්ත කොටස සමහරට අපිට කපලා ගන්න වෙයි. කොපි කරලා ගන්න වෙයි. ඒ වගේ තමයි. ඒ වගේ කාර්යයකට තමයි තෝරන්නේ. හරිද? දෙක තියෙන crop. crop කියලා අපි සාමාන්‍යයෙන් ගන්නේ කොටසක් සමස්තයකින් කොටසක් කපලා ගන්නවා. ඊටු ටික අතහරිනවා. සමස්ත පින්තූරකින් කොටසක් ගන්නම සිලෙක්ට් කරපු ටික ගන්නවා ඊටු ටික අතහරිනවා. අන්නේ crop tool එක තමයි මේ තියෙන්නේ. බලමු විස්තරය. ලියන හෝ අඳිනු ලබන චිත්‍රයක අවශ්‍ය ස්ථානය පමණක් තෝරා කපාගත හැකියි. අන්න දුවේ පුතේ අපේ චිත්‍රයක අපට ඕන ටික විතරක් කපලා තෝරලා ගන්න පුළුවන් අනිත් ටික අහිමි වෙනවා. අයින් කරනවා. පැහැදිලි නේද? හොඳයි. තුන්වෙනි tool එක. resize. මොකද පුතේ කරන්නේ? ලියන හෝ අඳිනු ලබන දෑ විශාල කර ගැනීම හෝ කුඩා කර ගැනීම. අපි චිත්‍රය අඳිනවා. ඒ චිත්‍රය අඳින ගමන් අපට ඕන පොඩ්ඩක් මේක විශාල කරගන්න. සටහන හොඳට බලන්න විශාල කරගන්න. අන්න resize පාවිච්චි කරන්න.
ඒක පොඩි කරගන්න ඕන. අන්නේ රීසයිස් පාවිච්චි කරන්න පුළුවන්. රීසයිස් පාවිච්චි කරන්න පුළුවන් ආකාර දෙකකට ඒ අඳින ප්‍රදේශයේ අඳින කොටස් ලොකුවට පෙන්න ගන්නත් කුඩා කරගන්න. හරි නේද? රයිට්. අපි යනවා පුතේ ඊළඟ එකට. රොටේට්. අපි ලියන හෝ අඳිනු ලබන දෑ අවශ්‍ය දිශානතියකට කරකවා ගැනීම කරන්න. මෙහෙම තියෙන චිත්‍රය අපිට පුළුවන් මෙහෙම හරවන්න. horizontally rotate කරන්න පුළුවන්. මෙහෙම කරකවන්න පුළුවන්. දැන් මෙහෙම චිත්‍රය මෙහෙම කරකවන්න පුළුවන්. තවත් මෙහෙම කරකවන්න පුළුවන්. තේරුණා නේද? හරි. ඊළඟට දෙනවා පුතේ pencil tool එක. මොකක්ද ගෙන් කරන්නේ? පැන්සල භාවිතයෙන් අඳින චිත්‍රයක් මෙන් චිත්‍ර ඇඳීම කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ පෙන්සිල් එක යූස් කරාම ඔබේ මවුස් පොයින්ට් එක වෙනස් වෙනවා පෙන්සිල් එක හැඩයට. බස් ඔබට අඳින්න පුළුවන්. මවුස් පොයින්ට් එක ඔබාගෙන අඳින්න පුළුවන්. ලස්සනට රේඛා හැඩතල අඳිමින් ලස්සන චිත්‍රයක් ගොඩනගන්න උදව් වෙනවා මේ පෙන්සිල් එක. හොඳයි දුවේ පුතේ අපි ප්‍රධාන ටූල්ස් පහක් කතා කරා. කොහොමද මේ ටූල්ස් පහෙන් අපේ වැඩ කරගන්නේ? මොනවද මෙයාලගේ තියෙන ප්‍රයෝජන කියන කොටස් ටික මම ඔබට පැහැදිලි කරා. අපි යමු ඊළඟ icons එක නැත්නම් tools ටික සාකච්ඡා කරන්න. ඊළඟට අපිට හම් වෙන දරුවනේ paint basket එක. තීන්ත basket එක. ඔව් තීන්ත basket එක පාවිච්චි කරන අපි තීන්ත යම් තැනකට ඇතුල් කරන්න නේද? හරි. තීන්ත ගන්න පාවිච්චි කරනවා නේද? ඒ වගේ මේ paint වල තියෙන paint basket එකෙන් පුළුවන් බලන්න අඳිනු ලබන සංවෘත රූප පහසුවෙන් වර්ණවත් කරන්න පුළුවන්. මොන රූපද? සංවෘත රූප. මේ වචනේ හරි වැදගත් දුවේ පුතේ. මම මෙන්න මෙහෙම කියන්න පුතේ. හිතන්න මම අඳින රවුමක් මෙන්න මෙහෙම. මේක සංවෘතයිද විවෘතයිද? මගේ 6 චූටි දුල පුතලා දන්නවා මේ සංවෘත සහ විවෘත බව. මේක සංවෘත නෑ. සංවෘත නම් මේ සම්බන්ධ වෙලා අවසන් වෙන්න ඕන. විවෘතයි. හිතන්න මම මෙහෙම රූපයක් අඳින රවුමක්. මේක සංවෘතයි. දැන් මෙන්න මේ පේන්ට් බාස්කට් එක පාවිච්චි කළා. මේක ක්ලික් කරාම මවුස් පොයින්ට් එකේ අයිකන් එක වෙනස් වෙනවා පේන්ට් බාස්කට් එකකට. එයාව අරගෙන ගිහලා මෙන්න මේ කොටසේ කොහේ හෝ තැනක ක්ලික් කළොත් මොකද වෙන්නේ පුතේ? ඒ තෝරපු වර්ණය මේක ඇතුළටත් එනවා. බාහිර මුළු ප්‍රදේශයට මේ වර්ණය එනවා. මොකද්ද මුළු ප්‍රදේශය කියන්නේ? මම පෙන්නන්නම් ඔබට. මෙන්න මේ ඩ්‍රෝවින් ඒරියා එක පුරාවටම ඔය වර්ණය එනවා. ඔබ රතු පාට දැම්මනම් සම්පූර්ණ රතු පාටලා එනවා. හරි නේද? ඒ නිසා මේ පේන්ට් බාස්කට් එක පාවිච්චි කරන්නේ නැහැ දුවේ පුතේ මේ වගේ විවෘත ඉමේජ් එකකට කලර් එකතු කරන්න. කලර් එකක් දාන්න ඕන හැඩතලයක් තියෙනව නම් දුවේ පුතේ අනිවාර්යයෙන් මේක සංවෘත හැඩතලයක් විය යුතුමයි. පැහැදිලිනේ? සංවෘත හැඩතලයක් විය යුතුමයි. එහෙම නැත්නම් ලොකු ගැටලුවක් වෙනවා. මොකද්ද ගැටලුව? ඔබ දන්නවා. ඔබ ක්ලික් කර විට ඒ විවෘත හැඩතලය තුල වර්ණය දාන්න එය එම හැඩතලය තුලටත් ඉන් පිටතටත් ගලාගෙන යනවා. හරි නේද? ඔබට මේක හොඳට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා ටෙක්ස්ට් කියලා ටූල් එකක්. මොකද්ද? ටෙක්ස්ට් ටූල් එක. දැන් චිත්‍ර අඳිනකොට සමහර දරුවෝ මේකේ සමහර තැන්වල මොන ටයිප් කරනවා. අපි කියමු හෙඩින් එකක්. උඩින් මාතෘකාවක් ටයිප් කරන්න ඕන. අන්න ඒ වෙලාවට පුතේ මෙන්න මේ ටූල් එක සිලෙක්ට් කරලා අවශ්‍ය තැන ගිහිල්ලා ක්ලික් කරන්න ඕන. අර ඩ්‍රෝවින් ඒරියා එකේ අවශ්‍ය තැනක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරපු තැනට එනවා මවුස් පොයින්ට් එක දැන් ටයිප් කරන්න තියෙන්නේ. අපි දාන ඉමේජ් එකට නමක් ඒ නම උඩින් ටයිප් කරන්න පුළුවන් භාෂාව තෝරලා. තේරුණාද පුතේ? එහෙනම් අපි අවශ්‍ය අකුරු ඇතුළත් කරගන්න තමයි මේ ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි වෙන්නේ. බලපු පුතේ ඉරේසර් ටූල් එක නම කිව්ව ගමන් ඔයාලා දන්නවා. ඉරේස් කරන්න පාවිච්චි කරනවා. ඉරේසර් ටූල් එක පාවිච්චි කරන්න පුතේ ලියනු ලබන හා අඳිනු ලබන දෑ මැකීම. අඳිනු ලබන දෑ මතකයිනේ ඔබ අඳිනවා විවිධ දේවල්. ඉරි වලින් රේඛා වලින් අඳිනවා වර්ණ දානවා. ඒ වර්ණත් මකන්න පුළුවන්. හරි නේද? එහෙම ගන්නත් පුළුවන්. ලියනු ලබන කියන්නේ අපි අකුරු මුණ හැර ලියනවා ඒ සේරමත් මකන්න පුළුවන්. හරි නේද? රයිට්. තේරුණා. අවසාන ටූල් එක තමයි බ්‍රෂ් ටූල් එක. එකිනෙකට වෙනස් ප්‍රමාණවල බ්‍රෂස් තියෙනවා පුතේ. මේවා මගින් ඇඳීම කරන්න පුළුවන්. ටිකක් ලස්සනට
අඳින්න අපට බ්‍රෂස් උදව් වෙනවා. කලර් එක තෝරලා බ්‍රෂ් වලින් අඳින්න පුළුවන්. තින්ත ගන්න පුළුවන්. තේරුණා නේද? හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි ඔන්න සාකච්ඡා කරා ක්‍රියාකාරකම තුනේ කියලා තියෙනවා. අපේ මෙන්න මේ Microsoft Paint කියන මෘදුකාංගයට අදාළව ඔබට දීලා තිබෙනවා tools ටික වෙන වෙනම මේ තියෙන ඒ tools කොහොමද අපේ වැඩේට පාවිච්චි කරන්න කියලා මෙතන කියලා තියෙනවා. හරිද පුතේ? හොඳයි. අපි ඒ වගේ තවත් tools කිහිපයක් අඳුනගනිමු. එන ඉස්සරහට ක්‍රියාකාරකම තුනේ යටතේම හතරවෙනි කොටස කියනවා වෙනස් හැඩතල භාවිතය. මෙන්න මේ රූපේ පේන්න තියෙනවා වගේ එකිනෙකට වෙනස් හැඩතල තියෙන පුතේ මේ හැඩතල පාවිච්චි කරලා අපට පේන්ට් තුල ලස්සන චිත්‍රයක් ගොඩ ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේකක් මත ක්ලික් කරා ඊට පස්සේ දුපාට ප්‍රදේශය ඇඳා. drawing area එක අන්න එක අදින්න ඕන. තේරුණාද ඔය පුතේ? හරි. එහෙනම් මෙතෙන්දි තියෙනවා පුතේ බොහෝ හැඩතල ප්‍රමාණයක්. මේවා එකින් එක අරගෙන ඔබ ඇඳලා බලන්න කොයි වගේද මේවා පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් මෙන්න මේ හැඩතල පාවිච්චි කරනවා වගේම තව අපිට කතා කරන්න tools දෙක තුනක් තියෙන පුතේ. අපි ඒවට යමු. මෙන්න අර ලැයිස්තුවේම තියෙන පුතේ මෙන්න මේ වගේ line tool එකක් සහ curve tool එකක් කියලා. මොකටද පාවිච්චි කරන දුවේ පුතේ? රේඛා අඳින්න. මෙයාගේ තියෙන්නේ straight නැත්නම් කෙලින් ඉරි අඳින්නයි තියෙන්නේ. straight lines. මෙයාගේ වක්‍ර වෙච්ච අපි මෙන්න මෙහෙම ඔහොම වක්‍ර වෙච්ච රේඛා අඳින්න ඕන නම් line tool එකෙන් බෑ එක කරන්න ඕන curve tool එකෙන්. තේරුණා නේද දුවේ පුතේ? හරි. දැන් මේ ටිකත් මම ඉක්මනට කියලා දුන්නා. අපි යනවා මේ ඊළඟ බලන්න හැඳින්වීමක් තියෙනවා. ඉහත අයිකන දෙකට අමතරව පවතින සංවෘත රූප. මේ අයිකන් දෙකට අමතරව තියෙන සංවෘත රූප ටික නිමි හැඩතල. ඒ කියන්නේ පුතේ මෙයාලව පාවිච්චි කරන මොන වගේ හැඩතලයක් අඳ ගන්න. හරිද? මේ හැඩයට මොන හැඩතලයක් අඳ ගන්න තමයි මෙයාල පාවිච්චි කරන්නේ. මේ තියෙන නිමි හැඩතල අඳින්න දෙන්නේ හැඩතලේ සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා. සිලෙක්ට් කරලා අඳින්න තියෙනවා. ඒ කියන්නේ ඒ හැඩතල නිර්මාණය කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. සිලෙක්ට් කරලා ඩ්‍රැග් කරනකොට ඔටෝමැටිකලි හැඩතලේ ඇඳෙනවා. තේරුණා නේද? හරි. මෙන්න එහෙනම් පුතේ ඒ හැඩතල ටික තියෙනවා. oval, diamond, rectangle, ඊට පස්සේ මෙතන තියෙනවා arrows, stars, triangle. මෙන්න මේ වගේ විවිධ හැඩතල තියෙන පුතේ මේ හැඩතල සියල්ලම ඔබට මේ ඇඳීම් සඳහා drawing සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් මම ඔබට මේ තුන්වෙනි පාඩමේ මෙහෙයුම් පද්ධතිය භාවිතය පාඩමේ හරියටම කිව්වොත් මෙහෙයුම් පද්ධති හා ගොනු භාවිතය පාඩම තුල ඔබට තිබෙන workbook එකේ අභ්‍යාස ටික සාකච්ඡා කරාහි පළමු කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. එම සාකච්ඡාවේ අවසානට අපි ගත්තේ පුතේ Microsoft Paint කියන මෙන්න මේ මෘදුකාංගය පාවිච්චි කරලා කොහොමද චිත්‍ර ඇඳීමක් සිදු කරන්න කියලා. එහෙනම් දුවේ පුතේ ඔබට හොඳ දැනුමක් දැන් ඉන්නේ නැති මූලික දැනුමක්. හොඳ දැනුමක් කියුවට අතරම හොඳ මූලික දැනුමක් මෙන්න මේ icons මේ tools ටික පාවිච්චි කරලා කොහොමද මෙතන ලස්සන චිත්‍රයක් අඳින්නේ කියලා. තේරුණාද දුවේ පුතේ? හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩම් කොටසින් හමු වෙමු. අපි එතෙන්දි බලමු කොහොමද ප්‍රායෝගිකව මේ ඇඳීම් ටික සිදු කරන්න කියලා.